සම්මානයටත් පාත්‍ර වන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දඹදිව් තලයේ සිට මෙරටට වැඩ කිරීමේදී සුශේෂී ස්ථානයක් විදිහට ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරය. මේ මොහොතේ රැඳී සිටින්නේ ඒ ඓතිහාසික පුදබිමේ. වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමීව මේ පුණ්‍ය භූමියේදී අද විශේෂ පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව අද දවසේදී මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන්නට යෙදුණු ධාතු මන්දිරය ධාතුන් වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව සංඝසතු කිරීමේ පුණ්‍ය කටයුත්තයි ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී සිද්ධ කරන්නට යෙදුණේ. උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩම කිරීමෙන් එවැගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේත් එම මැතිනියගේ සහභාගීත්වයෙනුයි අද දවසේ ධාතු මන්දිරය සංඝසතු කිරීමේ පුණ්‍ය කටයුත්ත ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථාන පින්බිමේදී මේ ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. අපි සූදානම් ඒ උතුම් පුණ්‍ය කටයුත්තේ දර්ශන වෙත මේ අවස්ථාවේ සම්බන්ධ වන්නට. ඓතිහාසික පුණ්‍ය භූමියේ සිට අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ කටයුත්තයි සිදු කරන්නේ අධිකවරණීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් චලනයේ ප්‍රේමදාස මැතිතුමන්ගේ සුරතින් ලෞතර තාන්තනායක තථාගත බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් සදහතුක කරුණුව අභිනව ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව තැහැත් ගිලන්පත සහිත පූජාව තැන්පත් කොට ඒ සියලු පූජාවන් ලෞතර ශාන්තිනායක තථාගත අමහමෑණී බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ අවස්ථාවයි අප දකින්නේ. ඓතිහාසික තන්ත්‍රිමලේ රාජමහා විහාරාධිපති සාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක අවසරයි තන්ත්‍රිමලේ චන්ද්‍රරතනාභිධාන නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ උතුම් පින්කම මේ පුණ්‍ය භූමියේ සිට සිදු කරන්නට යෙදුනේ. අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි මේ මාතුතුම් වූ ශ්‍රේෂ්ඨතම අවස්ථාවට සහසම්බන්ධ වුණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායකතුමන් එවැගේම මැතිණිය ජලනී ප්‍රේමදාස මැතිණිය අතුරු සත්පුරුෂ සද්ධා සම්පන්න පින්වත්නි පින්වතියනි 2021 වර්ෂයේ කඨින මහා පුණ්‍යෝත්සවය සඳහා අපේ විපක්ෂ නායකතුමන් මීට වසරකට පෙර ආතුව අප විහාරස්ථානයේට සැපෙන අවස්ථාවේදී අපට ආරාධනා කරලා එම ආරාධනාව අපේ දායක සභාවත් සමග සාකච්ඡා කරලා තීන්දුව අරගත්තට පස්සේ අපේ විපක්ෂ නායකතුමා සාය මැතිණියගේ චාරිත්‍රානුකූල ආරාධනයෙන් විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් කරවාගෙන ඒ වස් කාලයේ පුරාවටම සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් මේ විහාරස්ථානයේ තිබෙන ඓතිහාසික ස්ථාන සියල්ලක්ම අලුත් වැඩියා කරවමින් කටකෝල් අරවමින් මේ විහාරස්ථානයේ සිසාරා තිබෙන මෙම විදුරාලෝක පද්ධතිය මුළුමනින්ම අලුත් වැඩියා කරමින් ඒ වගේම විහාරස්ථානයේ ධර්ම මන්දිරය අලුත් වැඩියා කරමින් විහාරස්ථානයේ විශ්‍රාම ශාලාවල් ආදී අලුත් වැඩියා කරමින් සංඝාරාම ආදී අලුත් වැඩියා කරමින් නව අංග ඒ සඳහා එක් කරමින් මහා සංඝරත්නයේ පහසුකම් ඇති කරමින් බුද්ධ මන්දිරය මුළුමනින්ම අලුත් වැඩියා කරමින් පිළිසකර කරමින්
මහත් වූ පරිශ්‍රමයක් දරමින් මේ කාලය තුරාවටම සම්බුද්ධ පූජාවන් සිද්ධ කරමින් ඒ සියල්ලම ගුණ කර ගනිමින් අද ඊ타ත්ම මනරං බුද්ධාරාමන ප්‍රීතිය ඇති වෙන මෙම සී ශාරීරික ධාතුන් වහන්සේලා මෙතුවක්කල් වැඩ වාසය කළේ අපගේ විහාරස්ථාන අභ්‍යන්තරයේ අපගේ මහා සංඝ පරම්පරාව තුළ ඊටාම තම ජීවිත පරදුර තබා ආරක්ෂා කර ගනිමින් මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ඒ ශාරීරික ධාතුන් වහන්සේලා අද දවසේ තැන්පත් කිරීම සඳහා විශේෂයෙන් අපේ ජලනී ප්‍රේමදාස මැතිණියගේ මහත් වූ ධන පරිත්‍යාගයෙන් එතුමිගේ යෝජනාවක් අනුව මෙම අභිනව ධාතු මණ්ඩපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය සමග බොහෝ දෙනාගේ සහයෝගය ඇතිව එතුමිගේ මූලික ප්‍රධාන ධන පරිත්‍යාගයෙන් එවාගේම එතුමිගේ උපදෙස් අනුව සිද්ධ කරලා ඒ සඳහා ධාතුන් වහන්සේ සදාතක කරඬුව විපක්ෂ නායකතුමාගේ හිස මතින් වැඩම කරවලා සම්පත් කරමින් මල් පහන් පූජා කළා. විශේෂයෙන් දිවංගත ජනාධිපති ශ්‍රීමත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළුවේ සියලුම දෙනාටම පින් අනුමෝදන් කිරීමටත් එවාගේම ජීවිතුන් අතර සිටින එම ප්‍රේමදාස හිටපු ජනාධිපති ආර්යා ප්‍රේමදාස මැතිණිය විසින් පරිත්‍යාග කරන ලද මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත වූ මේ මහත් වූ පින්කම් තුලින් රැස් කරගන්න ආනිසංසයන් තුලින් එතුමියට දීර්ඝායුෂ චිරජීවනය නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් සතර පේරුවේ සියලුම දායකකාරකාදීන්ට ත්‍රිවිධ රත්න ආශිර්වාදය ලබා දීම සඳහාත් කියන බලාපොරොත්තු රාශියක් ඇතිව මේ ශ්‍රේෂ්ඨ ඔබ ජීවිතයේ අප ජීවිතයේ සිද්ධ කර ගන්නට තිබෙන ශ්‍රේෂ්ඨතම මහා පුණ්‍ය කර්මය සිද්ධ කිරීමට හෙට දවසේ සිද්ධ කිරීමට ආරම්භයක් සනිටුවම් කරමින් තමයි මේ කටයුත්ත සිද්ධ කළේ. එනිසා මේ සඳහා දායකුණ ජලදී ප්‍රේමදාස මැතිණිය ඇතුළු සියලුම දෙනාට විපක්ෂ නායකතුමන් ඇතුළු සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය මෙම පුදුබිමේ වැඩ වාසය කරන අෂ්ටමාඵල බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ පුණ්‍ය කටයුතු හෙට දහවල් වන විට සාර්ථක නිම කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරමින් මෙම ධාතු මණ්ඩපය සඳහා නිර්මාණය කිරීම සඳහා වූ සූදානම් කොට ඇති ඒ පළකය නිරාවරණය කරන හැටියට අමිතාම ගෞරවයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් සතර පේරුවේ සමස්ත දායකකාරකාදීන් වෙනුවෙන් අපේ ජලනී ප්‍රේමදාස මැතිණිය සහ විපක්ෂ නායකතුමන්ට ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කරනවා. නමස්කාරය පුද කරන ලබනවා. අනුශාසනාව සිදු කිරීම සහ පරිත්‍රාණ ධර්ම දේශනාවන් සිදු කරමින් ආශිර්වාද ලබා දෙන පිළිබඳව වන්දනීය පූජනීය මහා සංඝරත්නයට මිලකට අභිනව ධාතු මන්දිරයේ සිහිවටන පළකය විවෘත කිරීමේ කටයුත්තයි සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමන් චලනී ප්‍රේමදාස මැතිණිය අභිනව ධාතු මන්දිරයේ සිහිවටන පළකය විවෘත කිරීම සඳහා පියමන් කරන මොහොත මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ ඒ සිහිවටන පළකය විවෘත කිරීම සිදු කරනු ලබන්නේ. ඓතිහාසික තන්ත්‍රමලේ පුණ්‍ය භූමියේදී අභිනව ධාතු මන්දිරයේ සිහිවටන පළකයයි මේ මොහොතේ විවෘත කරනු ලැබුවේ. සියලු දෙනාගේ සාදු නාදයන් මැද්දේ අභිනව ධාතු මන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීම එවැගේම ආලෝක පූජා විවෘත කිරීමේ කටයුත්ත ආරම්භ කරන උතුම් මොහොත ඊ타ත්ම වටිනා මහත්ඵල මහානිසංස ලබා දෙන එවැගේම කල්ප ගණනාවක් මෙහි පුණ්‍ය ආනිසංස ලැබෙන පින්කමක් විදිහටයි සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ගෞරවනීය මහා සංඝරත්නයේ දේශනාවන් පරිදි ඊ타ත්ම උතුම් විශිෂ්ට විරල ගණේ පින්කමක් සිදු කිරීමෙන් අනතුරුව මම මේ මොහොතේ ඊ타ත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා
ඓතිහාසික තන්ත්‍රිමලේ රාජමහා විහාරස්ථ පොදුබිමේ සිට දහම් පණිවිඩය ගෙනවීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමන්ට මහත් වූ ගෞරවයෙන් යුතුව පරම පූජනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ අති ගෞරවාර්ග අපේ සියලුම මහා සංඝයා වහන්සේලා පිණිපා පෙරටුව අවසර පතනවා. ගිහි සම්භාවනීය අමුත්තනේ සදහැවත් පින්වතුනි. අද දින මේ ප්‍රදේශයට සහ ලක්වැසි බෞද්ධයිනට සුවිශේෂී ඓතිහාසික දිනයක්. ඒ මන්දයත් අප රටේ බෞද්ධාගමික වශයෙන් පෞරාණික ශ්‍රී විභූතිය විදහාපාන තන්තිරිමලේ රජමහා විහාරස්ථානයට ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු මන්දිරය ප්‍රධාන අනෙකුත් විහාරාංග කිහිපයක් අපගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරවා ලක් බුදු සසුනට පූජා කරන්නට ලැබීම අප ජීවිතය තුළ ලද මහඟු භාග්‍යයක් ලෙස මා සලකන්නට කැමතියි. අති පූජනීය මහා සංඝයා වහන්ස ඓතිහාසික මූලාශ්‍රගත තොරතුරු අනුව අනුරාධපුරය ආශ්‍රිතව ගොඩනැගුණු ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුළු මහත් ලෝකයේ බිහි වූ අති උත්කෘෂ්ට මානව ශිෂ්ඨාචාරයක් ලෙස හැඳින්විය හැකියි. අනුරාධපුරය ශ්‍රී ලංකාවේ දීර්ඝතම රාජධානිය වශයෙන් සැලකෙන. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා අනුරාධපුරය සිංහලයේ අගනුවර වශයෙන් පැවත තිබෙනවා. එම කාලය තුල දකුණු ආසියාවේ ඊ타මත්ම බලවත් සහ ස්ථාවර කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජන ජීවිතයක් පැවතුණු බව මහා වංශයාදී වංශ කතාවත් අභිලේඛනත් සාක්ෂි දරනවා. එය ඊටා පොහොසත් එකක්. ඊටා අනගි භවනීය එකක්. එම මහානීය අගනගරයේ ඓතිහාසික පූජනීය ප්‍රභූ බිමක් ලෙස තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අපට අවිවාදයෙන්ම හඳුන්වන්නට පුළුවන්. තන්තිරිමලේ රජමහා විහාරස්ථානය පිහිටි පෙදෙස මෙරටෙහි පෞරාණික ජනාවාසවලින් ප්‍රමුඛත්වයේ ගැනෙන එකක්. මෙරට ශිෂ්ඨාචාරගත කළ මිහිඳු මහා හිමියන්ගේ ලංකා ගමනයට පෙර ජනාවාස පැවති බවට පුරා විද්‍යාත්මක සාධනීය තොරතුරු මගින් අපට මැනවින් තහවුරු වෙනවා. උපතිස්ස නම් වූ අමාත්‍යවරයෙකු විසින් මල්වතු ඔය හා කනදරා ඔය හමුවන ස්ථානයේ පිහිටුවන ලද උපතිස්ස ග්‍රාමය වර්තමානයේදී තන්තිරිමලේ නමින් හඳුන්වන බව විද්වතුන්ගේ අදහසයි. දෙවන පෑතිස් රාජ්‍ය සමයේ තිවංක බමුණුගම යනුවෙන්ද මෙම ප්‍රදේශය හඳුන්වා ඇති බවට තොරතුරුවල සඳහන් වෙනවා. මෙම පූජනීය ස්ථානයේ ඓතිහාසික වැදගත්කම තමයි මෙරට මෙන්ම ලෝක බෞද්ධ ජනතාවගේ මස්තකයේ රැඳුණු මුදුන් මල් කඩක් වන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවන අතරතුර එක් දිනක් මෙම ස්ථානයේ පිරවර ජනයා සමග
පෙරහැර නවාතැන්ගෙන ඇති බවට පුරාවෘත්තවල සඳහන් වෙනවා. සාලිය අශෝකමාලා අතර සිදු වූ අසම්මත විවාහය සමග ඔවුන් පිටුහල් කළ සමයේ මෙම ප්‍රදේශයේ වාසය කොට ඇති බවත් දුටුගැමුණු රජතුමා විසින් පසුව ඔවුන්ට සමාව දුන් නිසා එම අවස්ථාවේ තන්තිරිම යන සමනල් විශේෂයක හැඩයක් ඇති මාලයක් තෑගි වශයෙන් ලබා දුන් බවත් පසු කලෙක එම මාලය සාලිය කුමරු මෙහි නිදන් කළ නිසා මෙම ප්‍රදේශයට තන්තිරිමලේ යනුවෙන් සඳහන් කොට ඇති බවට මතයක් තිබෙනවා. සිංහලයේ වංශ කතාව විජයගෙන් පසු ආරම්භ වී ඇති බවට සඳහන් වුවත් ඊට පෙර සිටම ස්වදේශික ගෝත්‍රික ජන කොටස් ජීවත් වූ බවට විවිධ ප්‍රදේශ තුලින් හමු වී ඇති ඓතිහාසික පුරා විද්‍යාත්මක සාක්ෂි හා කැණීම් තුලින් අනාවරණය වෙනවා. එසේ හමු වී ඇති පෞරාණික ජනාවාස අතුරින් තන්තිරිමලේ පුදබිම විශේෂ තැනක් ගන්නවා. මෙම පුණ්‍ය භූමිය ප්‍රතිෂ්ඨාපනය වී ඇති ඓතිහාසික භූමිය පිළිබඳව සිතන විට නිසැකෙන්ම අපට ඇතිවනුයේ භාෂා විෂය ඉක්ම වූ අභිමානයක්. අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ පිහිටි දිස්ත්‍රික්කයක්. මේ පුණ්‍ය භූමියේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 7179ක්. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයක සමාරම්භය සනිටුහන් කළ පෞරාණික අගනුවර වශයෙන් සලකනු ලබන අනුරාධපුරය පදනම් වූ ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආසියාවේම හා මුළු මහත් ලෝකේම බිහි වූ විශිෂ්ටතම සංස්කෘතියක් නිර්මාණය කරන්නට තරම් සමත් වූ බව සාඩම්බරයෙන් හා අභිමානයෙන් අපට පවසන්නට පුළුවන්. මාතෘ භූමියේ වාසනා ගුණය විසින් මෙහෙවුණු ලැබූ සූවිසි බුදුන් වහන්සේලාගේ පහස ලැබූ මේ පූජනීය අනගිභවනීය නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුමය නගරයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295ක් පමණ උසින් මෙම නගරේ පිහිටා තිබෙනවා. උතුරුමැද පළාතේ අගනගරයේ වශයෙන් සැලකෙන්නේ මේ නගරයයි. මල්වතු ඔය අසබඩ පිහිටා ඇති මෙම නගරය ශ්‍රී ලංකාවේ දීර්ඝතම රාජධානිය වශයෙන් සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලයේ අගනුවර වශයෙන් පැවතුණා. එම කාලය තුල දකුණු ආසියාවේ ඊටාම බලවත් හා ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජන ජීවිතයක් පැවතුණා. එමෙන්ම එය ඊටා පොහොසත් උත්කෘෂ්ඨ සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණා. ලෝක බෞද්ධ ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කිරීමට සමත් විහාරාරාම විශාල සංඛ්‍යාවකින් යුතු වූ මෙම පෞරාණික නගරය බෞද්ධ ලෝකයේ තුළ ඉතා වැදගත් හා පූජනීය බවක් උසුලනවා. ලෝකයේ පවත්නා ඉතා වැදගත් පූජනීය ස්ථානවලින් සමූප ලක්ෂිත වූවක් මෙන්ම පුරා විද්‍යාත්මක අතින්ද සුවිශේෂී වටිනාකමක් දරනවා. පෙර රජ දවස මෙම ඓතිහාසික භූමිය තුලම මෙවැනිම වූ පින්කම් රජවරුන් මෙන්ම මහා මාත්‍යවරුන්ද සිදු කළ බව ඉතිහාසය සාක්ෂි දරනවා. දුටුගැමුණු මහරජතුමා විසින් කටින පින්කම් පමණක්ම
24ක් සිදු කළ බවට සඳහන් වෙනවා. ඒ සැදැහැවත් මග යමින් අප විසින්ද සසුනේ මෙන්ම මහසඟරුවනේ සුරක්ෂාව වෙනුවෙන් මෙම පින්කම් මාලාව අපගේ ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමින්වයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කිරීමට අපි අධිෂ්ඨාන කරගත්තා. මෙම භාග්‍ය සම්පන්න පුදබිම තුල මාගේ බිරිඳ ඇතුළු පවුලේ සමාජිකින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර වූ ධාතු මන්දිරය සම්බුදු සසුනට පූජා කිරීමේ ඓතිහාසික මහඟු අවස්ථාව මගේ මෑණියන් වගේම මගේ නැන්දනිය ඇතුළු පවුලේ සමාජිකින්ට ආශිර්වාද පිණිස දිවංගත මගේ සදාදරණීය පියතුමන්ට සහ නිමල් ජයවර්ධන මාමණ්ඩිය නිර්වාණා බොහෝදය පිණිසත් හේතු වේවා ඊ පතන අතර පැමිණ සිටින ගිහි පැවිදි සම්භාවනීය සෑම දෙනාටත් මගේ ආදරණීය රටවැසියන්ටත් දුක් භය රෝග දුරු වී සියලු සමෘද්ධිය උදාවීම පිණිසත් හේතු වේවායි උතුම් තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ප්‍රාර්ථනා කරමි. ඒ සමගම තවත් විශේෂ යමක් ඔබ හමුවේ තැබිය යුතුයි. දිවංගත ආදරණීය මගේ පියාණන් ලක්දිව සම්බුදු සසුන ආරක්ෂා කොට එහි චිර පැවැත්ම උදෙසා අති උදාර කාර්යභාරයක් සිදු කළ බව මෙරට සැවොම පාහේ හොඳින් දන්නා කරුණා. බුද්ධ ශාසන ආරක්ෂාව උදෙසා අමාත්‍යංශයක් බිහිකොට බුද්ධ ශාසන අරමුදලක් නිර්මාණය කරමින් ගම්මුදාවක් පාසා චෛත්‍යරාජානන් වහන්සේලා ස්ථාපනය කරමින් ගරා වැටුණු ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් නැවත ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා අනගි භවනීය කාර්යභාරයක් එතුමා ඉෂ්ට සිද්ධ කරා. එතුමා කරගෙන ගිය එම වැඩසටහන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම රැකවරණයට ලක් කිරීම පෝෂණය කිරීම ශක්තිමත් කිරීම ඒ වගේම සංවර්ධනය කිරීම අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්නට ඒ අති උතුම් වූ ඉලක්ක කරා ඉදිරියට යන්නට නොපිරිහෙලාම කටයුතු කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ උතුම් කුසලදාමයේ වෙනුවෙන් ව්‍යවෘත වූ සත්පුරුෂ පින්වත් සැමට මාගේ හදපිරි ප්‍රණාමය හා පුණ්‍යානුමෝදනාව පළ කරන අතර මේ පින් බලයෙන් දිවංගත මගේ සදාදරණීය පියතුමන්ට ඒ වගේම නිමල් ජයවර්ධන මාමණ්ඩියට උතුම් නිවන් සුව පිණිසත් සුජීවත්ව වසන සදාදරණීය මෑණියන්ට සහ නැන්දනියට නිදුක් නිරෝගී සුව හා සැනසීමත් වේවායි ප්‍රාර්ථනා කරමින් සැමට තෙරුවන් සරණින් සියලු බෞද්ධ පැතුම් සමෘද්ධි වේවා යයි පතමින් මං කැමති ධම්මපදයේ වැදගත් ගාථාවකින් මගේ කතාව අවසන් කරා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති සෙය්‍යෝ නන්දති සුග්ගතින් ගතෝ. පින් කළ තැනැත්තා මෙලොවත් පරලොවත් සතුටින් සුවයෙන් වසන බව දේශිත බුදු වදන සිහිපත් කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු සත්වයෝ සුවැත්තෝ වෙත්වා. තෙරුවන් සරණයි.